වස්සාන ධර්ම දේශනා සත්පුරුෂයන්ගේ ඇසුර. සත්පුරුෂයන්ගේ ආශ්‍රයක් ලැබීම මහත්ඵලයි, මහා නිසංසයි. සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න ලැබෙන එක කොච්චර භාග්‍යයක්ද? අපි ඒ තේරුම් ගන්න ඕන. සත්පුරුෂයෙකුගේ ඇසුර ලබා ගන්න. කවුද මේ පින්නතුනි සත්පුරුෂයා කියන්නේ? සත්පුරුෂයා කියලා කියන්නේ අනුන්ගේ අගුණ කතා කරන්නේ නැති කෙනා. අනුන්ගේ ගුණදොස් ඒව විවේචනය කර ඉන්න කෙනෙක් නෙවෙයි සත්පුරුෂයා. හැම වෙලාවෙම බලන්නේ තමන්ගේ අඩුපාඩුකම්. තමන් නිවැරදි කෙනෙක් වෙන්න. තමන් සංවර වෙන්න. තමන්ගේ ජීවිතය යහපත් කරගන්න. කෙනෙක් කවුරු හරි කෙනෙක්ගේ ගුණ කිව්වොත් ඒ ගුණ අහලා සත්පුරුෂයෙක් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ අහන ගුණ තව තව අගය කරනවා. බලන්න පින්නතුනි සැබෑ සත්පුරුෂයාගේ ලක්ෂණය. කවදාවත් සත්පුරුෂයා කෙනෙක්ගේ අගුණ කී යන්නේ නැහැ. අගුණ කතා කරන්න උත්සාහ කරන්නේ. කවුරු හරි අගුණ කියනවා නම් ඒවා අගය කරන්නේ නැහැ. හතරවෙනි එක තමයි ಗುಣ කියන අය ඉන්නවනම් අන්න ඒගොල්ලෝ පැසසීමට වර්ණනාවට ලක් කරනවා. මේ සියල්ල එක්කොට ගත් කල පේන්නේ සත්පුරුෂයා අනුන්ගේ අගුණ දකින්නේ නැහැ, ಗುಣමයි දකින්නේ. කෙනෙකු තුල ගොඩක් අගුණ තියෙන්න පුළුවන්. හැබැයි හොඳ ಗುಣ කීපයක් තියෙන්න පුළුවන්. අර අගුණ අමතක කරලා හොඳ ගුණ ටික තමයි මතු කරන්නේ සත්පුරුෂයා. ඒක අගය කරනකොට, ඒක වර්ණනා කරනකොට, ඒකට රුකුලක් දෙනකොට මොකද වෙන්නේ පින්නතුනි? තව තවත් අර අගුණ වැඩි එක්කෙනා අගුණ අඩු කරගෙන ඊටාම ගුණවත් කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. මේක තමයි ඊටාම වටින්නේ. බලන්න සත්පුරුෂයා කොයිතරම් ශ්‍රේෂ්ඨද? පින්නතුනි මේ සත්පුරුෂයා හැම වෙලාවෙම මේ කළගුණ සලකන කෙනෙක්. කවදාවත් කළගුණ අමතක කළා මකලා දාලා ಗುಣමකුවෙක් වෙන්නේ නැහැ. දුකටපත් වෙලා ඉන්නවනම් ඒ දුකටපත් වුණු කෙනාට පිහිට වෙන්න හැම වෙලාවෙම පසුබට වෙන්නෙත් නැහැ. සත්පුරුෂයා කොච්චර වටිනවද? ඔහු ගුණවත්, ඔහු සිල්වත්, ඔහු පඬිතයි, ඔහු ශ්‍රේෂ්ඨයි. එවැනි කෙනෙක් ඇසුරු කරනකොට අපිත් තුලටත් ඒ ගුණ කාන්දු වෙනවා. ඒකයි සත්පුරුෂයා ආශ්‍රය කරන්න කියලා කියන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon-ය click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ පන්නිපිටිය පොල්වත්ත බෝමලුවවත්ත නොම්බර 17 3 ලිපිනේ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු ලතා රාජපක්ෂ මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ කොරෝනා රෝගයෙන් පීඩාවට පත්ව හුස්ම ගැනීමට අපහසු සියලු දෙනා වෙත ඉක්මනින්ම නිරෝගී සුවය උදා වේවා යන්නත් මීට මාසයකට පෙර සැප්තැම්බර් 20 වන දින පරලෝ සැපත් S.A. ජීනෝනා දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු
සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ පන්නිපිටිය පොල්වත්ත බෝමලුවවත්ත අංක 17-3 ලිපිනේ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු ලතා රාජපක්ෂ මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණු අතරේ සඳහන් කරනවා කොරෝනා රෝගයෙන් පීඩාවට පත්ව හුස්ම ගැනීමට අපහසු සියලු දෙනාම වෙත ඊතා ඉක්මන් සුවය නිරෝගී බව උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඊතාම වැදගත් ප්‍රාර්ථනාවක් එතුමිය තුල තියෙන්නේ. සියලු දෙනාට කොයිතරම් මෛත්‍රියෙන් කරන ප්‍රාර්ථනාවක්ද. ඒ වගේම සඳහන් කරනවා මීට මාසයකට පෙර සැප්තැම්බර් 20 වන දින පරලෝ සැපත් එස්.ඒ. ජේන්නෝනා උපාසිකා මාතාවට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිද්ධ කිරීම. ඉතින් ජේන්නෝනා උපාසිකා මාතාවට මේ පින් අත්පත් වේවා. ඇය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමු. තවත් අරමුණු පරමාර්ථ කීපයක් සඳහන් කරලා තියෙනවා. ඒවා අපි ධර්මදේශනාව අවසානයේදී සඳහන් කරලා පුණ්‍ය අනුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. පින්වතුනි, ධර්ම ශ්‍රවණය කියන්නේ මහත්ඵල මහානිසංස ලැබෙන අති මහත් පුණ්‍ය කර්මයක්, කුසල කර්මයක්. ධර්ම ශ්‍රවණය කරනකොට තමයි පින්වතුනි අපිට ධර්මයේ බොහෝ නොදන්න තැන් දැනගන්න අවස්ථාව වාග්ය ලැබෙන්නේ. දැනගත් දහම් කරුණු නැවත නැවත ශ්‍රවණය කරනකොට ඒ ධර්මඥානය, ඒ දහම් දැනුම, ඒ අවබෝධය තව තවත් වර්ධනය කරගන්න පුළුවන්. හිතේ තියෙනවා නම් ධර්මයේ සම්බන්ධයෙන් යම් සැක කටයුතු තැනක්, ඒ සැක කටයුතු තැන් සැක දුරු කරගෙන නිරවුල් කරගෙන සැබෑ දහම ඔස්සේ ගමන් කරන්නට අවස්ථාව ලැබෙනවා. හිතට බලපාන දුක්ඛම් කටළු තියෙනවා නම් ඒ දුක්ඛම් කටළු වලින් අත් මිදලා වික්ෂිප්ත මානසිකත්වයෙන් අත් මිදලා සැනසීම උරුම කරගන්න පුළුවන්. මනසට සතුට, සහනය, සංසිඳීම ලැබෙන්නේ ධර්ම ශ්‍රවණයෙන්. වැරදි දෘෂ්ටියක පිහිටා කටයුතු කරනවා නම්, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා නම්, ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණීමේ වාග්ය ලැබෙනවා ධර්ම ශ්‍රවණය තුළින්. පින්තුනි, මෙලොව වශයෙන් සහනය සංසිඳීම ඇති කරගෙන ජීවිතය තුළ වැරදි අඩුපාඩුකම් දුර්වලකම් තියෙනවා නම් අන්න ඒවා මගහරවාගෙන නිවැරදි ඍජු ජීවිතයක් ගත කරන්නට අවස්ථාව ලැබෙන අතර පරලොව ජීවිතය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබලා වඩාත් සාර්ථක දිවි පෙවෙතක් ගෙවන ගමන් මේ අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට ඉන් අත්මිතිලා ඉක්මන් භවයකදීම සකල ක්ලේශයන් ප්‍රහීන කර ලබන අමා මහ නිවනින් සැනසෙන්නට භාග්‍ය ලැබෙනවා පින්වතුනි. ඒ නිසා ධර්ම ශ්‍රවණය
ඊතා වටිනා පින්කමක්. මේ ලෝකයේ කිසිවෙකුටත් බණපදයක් ශ්‍රවණය කරන්නේ නැතුව නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ. බණපදයක් ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා පින්වතුනි ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා පැවැත්වීම, නිවැරදි ධර්මය ඇතුළත් ධර්ම ග්‍රන්ථ පරිශීලනය කිරීම, අන් අයට ධර්මීය ශ්‍රවණයට ඉඩකඩ සලසාලීම, තමාගේ ජීවිතය ධර්මානුකූල වෙන්නත් අන් අයගේ ජීවිත ධර්මානුකූල කරන්නත් සමත් වෙනවා. ඉන්පසු සමතය වඩලා ධානය උපදවාගෙන පංච නීවරණ ධර්ම යටපත් කරලා විපස්සනාවට ගිහිල්ලා ලෝකේ යථාර්ථය දකින අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා සැබෑ ලෝකය දකින්නට හිවත් නිර්වාණය සාක්ෂාත් කරගන්නට අවස්ථාව උදා වෙනවා. එහෙනම් මොනතරම්නම් කාර්යභාරයක් සිද්ධ වෙනවාද ධර්ම ශ්‍රවණයෙන්. ඒ නිසා මෙතෙන් සිට අපි බණපදයකට අවධානය යොමු කරමු පින්වතුනි. අද දේශනාවෙන් විස්තර වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් චක්ක සූත්‍රය ඇසුරින් දහම් කරුණු කීපයක්. චක්ක කියලා කියන්නේ සම්පත්ති හේවත් මංගල කරුණු කියන එකයි. මේ චක්ක සූත්‍රයේහි විස්තර කරනවා එවැනි සම්පත්ති හතරක් පිළිබඳව. ඒ සම්පත්ති හේවත් මංගල කරුණු අතරෙහි තියෙනවා පින්වතුනි, එක පතිරූප දේශ වාසය, සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. දෙක සත්පුරුෂයන්ගේ ඇසුර, යහපත් කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන එක. ගුණවතෙක් සිල්වතෙක් ආශ්‍රය කරන එක. තුන සැබෑ ආත්ම දමනයක, ඒ කියන්නේ හිත දමනය කරගෙන ඉන්ද්‍රිය සංවර කරගෙන කටයුතු කරන එක. හතර පෙර කරන ලද පින් ඇති බව. මේ හතර කෙනෙක් තුල පවතිනවා නම් මේ සම්පත් හතර, මේ මංගල කරුණු හතර, එවැනි කෙනෙක් විපුලත්වයට පත්වන බවයි දේශනාවේ සඳහන් වෙන්නේ. මින් පළවෙනි කරුණ තමයි පින්වතුනි පතිරූප දේශ වාසය. පතිරූප දේශ වාසෝච්ච කියලා අපි මංගල සූත්‍රයේ අදාළ මංගල කරුණ ඔබ දන්නවා. සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ලැබේ. දැන් අපි ලාංකිකයෝ හැටියට අපට සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ලැබිලා තියෙනවා. යම් යම් අසාධාරණකම්, අකටයුතුකම්, නොපනත්කම් අපට උදා වෙනවා. ඒක ඇත්ත. සර්ව සාධාරණ සමාජයක් අපට මේ ලංකාවේ දකින්න නැහැ. විනයගරුක සමාජයක් දකින්න නැහැ. අපි පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. මේ රටට විනයගරුක, යුක්තිගරුක එක නීතියක් පවතින සමාජයක්. රටේ සංවර්ධනය පේන්නේ විනය මත. විනය නැති රටක කෙතරම් ආර්ථික සංවර්ධනය තිබුණත් ඇති වැඩක් නැහැ. ඒ නිසා රටක අත්‍යවශ්‍ය කාරණේ තමයි විනයගරුක බව. ජනතාව බොහොම බලාපොරොත්තුෙන් හිටියෙත් එවැනි විනයගරුක සමාජයක් නිර්මාණය වෙයි කියන එකයි. ඒ නිසා එවැනි විනයගරුක සමාජයක් නිර්මාණය වුණා නම් ඇත්තටම ලෝකයේ කෙනෙකුට ජීවත් වෙන්න
සුදුසුම හොඳම රට ලංකාව. ස්වාභාවික සම්පත් වලින් අනූන ගංගා ඇලදොල වලින් සමන්විත අලංකාර පරිසරයකට හිමිකම් කියන පැයකින් දෙකකින් තුනකින් මේ පරිසරයේ වෙනස්කම් දකින්න පුළුවන්. එක පැත්තකින් අනුරාධපුරයට යන්න, අනික් පැත්තෙන් කතරගමට යන්න, අනික් පැත්තෙන් සීත දේශගුණයක් තියෙන නුවරඑළියට යන්න, සෞම්‍ය කාලගුණයක් තියෙන දකුණු පළාතට යන්න. බලන්න පින්වතුනි මොනතරම් ශාස්ත්‍රීක වූ මොනතරම් වාසනාවන්ත වූ රටක්ද. එහෙත් ඒ වාසනාවට පයින් ගහලා මේ ලෝකයට හූල්ලමින් ඉන්න තැනටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ පතිරූපදේශ වාසයේ නම් වූ උත්තුංග ගුණාංගයේ ලංකාව තුල තියෙනවා. බලන්න පින්නතුනි හිත සනසන, හිත පිනවන, හිත පහන් කරන ජයශ්‍රී මහ බෝසමිඳුන්, රුවන්වැලි මහ සෑරදුන්, ජේතවන මහ සෑරදුන්, අභයගිරි මහ සෑරදුන්, තූපාරාම සෑරදුන්. බලන්න පින්නතුනේ එක පැත්තකින් සමාධි බුද්ධ ප්‍රතිමාව, අනෙක් පැත්තෙන් අවකන බුද්ධ ප්‍රතිමාව. ඒ පැත්තෙන් බැලුවා. දකුණු ලකට ගියහම තිස්ස මහා විහාරය, කතරගම කිරිවෙහෙර. බලන්න පින්නතුනේ සේරුවාවිලට ගියහම බලන්න මොන තරම්නම් මනස සංසුන් වෙන දසුන්ද ලංකාවේ තියෙන්නේ. අනික් පැත්තෙන් වාපි සංස්කෘතිය, මේ භූමිය ශාස්ත්‍රීක කරන වැව් පද්ධතිය. ඊළඟට බැලු ඇතේ නිල්ල පෙනෙන වෘක්ෂ තනබිම්, ඒ වගේම කුඹුරු. බලන්න පින්වතුනි ලංකාවේ මධ්‍ය කඳුකරයේ සිට ඇදහැලෙන ශ්‍රී පාදස්ථානයේ සිට පටන් ගන්නා ගංගාවන් මුළු දිවයිනම හැඩ කරන, අලංකාර කරන දියඇලි. බලන්න පින්නතුනි මොකකින්ද අඩු කියලා. මෙච්චර ස්වාභාවික සම්පත් තිබිලත් මිනිස්සුන්ට වාසයට පතිරූපදේශ වාසය සකස් කරන්නේ නැත්තේ ඇයිදැයි ඇත්තටම ගැටලුවක්. තම පුජ්‍යලික අරමුණු පමණක් සාක්ෂාත් කරගන්නට කටයුතු කිරීම මොනතරම් අවාසනාවක්ද. ඒ නිසා පින්නතුනි මේ ලෝකයේ ගත්තහම දරුණු නියඟ නැති, කාන්තාර නැති, ගිනිකඳු නැති, භූමිකම්පා නැති, මෙවැනි ස්වාභාවික විපත් නැති ඕනම තැනක ඕනම දෙයක් පැලවෙන භූමියක් තියෙද්දී ඇයි මෙය සංවර්ධනය නොකරන්නේ මේ පාලකයෝ කියන එකයි ජනතාව නගන ප්‍රශ්නය. මේකට නිසි වැඩපිළිවෙලක් හදනව නම් අවුරුදු 5කින් ඵල නෙලාගත හැකි සමස්ත සමාජයේම කනපිට ගසා පෙරලා මිනිසුන්ගේ චින්තනය වෙනස් කළ හැකි දේශයක් මෙය. ඒ නිසා මිනිස්සු හැමදාම ඉල්ලන්නේ පින්වතුනි විනයක්, රටට විනයක්. විනය ඇති තැන තමයි මේ සමාජයේ දියුණුව දකින්න පුළුවන්. විනයක් නැත්තම්, නීතියක් නැත්තම් ඒ රටෙහි සංවර්ධනයක් පේන්නේ නැහැ. ඒ නිසා බුද්ධ දේශනාව තුළ පැහැදිලි කරනවා පතිරූපදේශ වාසය මහා සම්පතක්, මංගල කරුණක්. ඒ නිසා ලංකාවේ
නිර්මල බුදුදහම තියෙනවා. සද්ධර්මය නිතරම ඇසෙනවා. මෙවැනි පරිසරයක ලෝකෙ බැලුවහම පින්නතුනි බණපදයක් ඇහෙන්නේ නැති පාපයට විතරක් නැඹුරු වෙච්ච රටවල් කොච්චරනම් තියෙනවද? දුගී දුප්පත් කමින් වෙලිලා කන්න ආහාරක් නැති, මවට පියාට සලකන්නේ නැති, සහෝදරත්වයක් නැති, එකිනෙකා ඇනකොටා ගන්නා සමාජ කොච්චර තියෙනවද? ඉතින් අපිට මේ බුදුදහමත් එක්ක මේ සියල්ල ලැබිලා තියෙනවා. ඒ නිසයි මා කිව්වේ ලෝකයේ වාසනාවන්තම රට ලංකාව. එහෙත් ඒ වාසනාවට පයින් ගහලා අපේ බලධාරීන් ආත්මාර්ථකාමීව කටයුතු කරන්න පෙළඹිලා තියෙනවා. ඒක තමයි කනගාටුවට කරුණ. එහෙම නැත්නම් මේ චක්ක සූත්‍රයේ සඳහන් කරන සුදුසුම ප්‍රදේශයේ කෙනෙකුට ජීවත් වෙන්න මොන නිර්ණායක ලෝකයේ ඇති කරගෙන තිබුණත් අහවල් රට සතුට සාගතව ජීවත් වෙනවා කියලා සමහර වෙලාවට ඒ රටවල් වල අධික සීතල එක කාලයකට හිම වැටෙනවා. හරි අමාරු ඉන්න. නමුත් පින්වතුනි ලංකාවේ එවැනි ස්වභාවයක් දකින්න නැති කොයිතරම් සුන්දරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන්ද? ඒ නිසා පතිරූපදේශ වාසය ඊටම වැදගත්. පින්වතුනි මේ මනුෂ්‍ය ලෝකයේ ගත්තහම ලෝක අතර කෙනෙකුට ජීවත් වෙන්න හොඳම ලෝකයක් තමයි මනුෂ්‍ය ලෝකය. දැන් දෙවියෙකුට බ්‍රහ්මයෙකුට බුද්ධත්වයේ ලබන්න බෑ. ඒවා පින් කරලා ඒ තැන් වලට ගියත් ඒවායි බුදු බව ලබන්න බෑ. බුද්ධත්වයේ ලබන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සෙකුටයි. ඒ නිසා මනුෂ්‍ය සම්පත්තිය, ඒ වගේම ෂණ සම්පත්තිය, ලිංග සම්පත්තිය මේවා අවශ්‍යයි කෙනෙකුට ළඟා කර ගන්නට බුද්ධත්වයේ නම් වූ උත්තරීතර තැන. මනුෂ්‍ය ලෝකේ ඉඳලා පින් කරලා දේවත්වයක් ලැබුවට දෙවියෝ පින් ඉවර වෙනකොට නැවත එන්නේ මනුෂ්‍ය ලෝකෙට පින් කරගන්න. දෙවියන්ගේ පින් අවසන් වෙන විට දෙවියන්ට పూర్ව නිමිති පහක් පහළ වෙනවා. එක, දෙවියෝ පැලද ඉන්න මල් මාලා පර වෙන්න පටන් ගන්නවා. දෙවියන්ගේ ශරීර වර්ණය ටික ටික අඩු වෙනවා. ඔවුන් ඇඳ පැළඳ සිටින වස්ත්‍ර කිලිටි වෙන්න පටන් ගන්නවා. දෙවියන්ට දාඩිය දාන්න පටන් ගන්නවා. ඔවුන් පාවිච්චි කළ බොහොම කැමැත්තෙන් පාවිච්චි කළ දිව්‍ය ආසනයට ඇලීම අඩු වෙලා යනවා. මේ නිමිති පහළ වෙනකොට දන්නවා දැන් Tamanගේ පින ඉවරයි කියලා. දැන් එතනින් චුත වෙන්න වෙනවා. ඒ චුත වෙන වෙලාවේදී කලකිරීමට කනස්සල්ලටපත් වෙනවට පින් වැඩි මහේශාක්‍ය දෙවිවරු මේ පිනින් පිරිහිච්ච දෙවිවරු ළඟට ඇවිල්ලා සැනසීමට අදාළ වන කරුණු තුනක් මතක් කරලා දෙනවා. මොනවද මතක් කරලා දෙන්නේ? ඔබේ පින් අවසන් වුණාට බය වෙන්න එපා. ඔබ යන්නේ නරකයකට නෙවෙයි සුගතියට. කොහෙටද? මනුෂ්‍ය ලෝකයට. ඒතර මනුෂ්‍ය ලෝකේ සුගතියක්, කාම සුගතියක්. ඒකෙදි ඔබට නැවත පින් කරගැනීමේ වාසනාව ලැබෙනවා. දෙවැනි කරුණ සුගතියට හෙවත් මනුෂ්‍ය ලෝකයට ගිහිල්ලා ඔබට මහා ලාභයක් ලබා ගන්න පුළුවන් කියලා දෙවියෝ මතක් කරලා දෙනවා. මොකක්ද මේ ලාභය? ශ්‍රද්ධා ලාභයයි. ශ්‍රද්ධාව තමා තුළ ඇති කරගන්න ශ්‍රද්ධාව ඇති අයම ආශ්‍රය කරන්න කියනවා. ශ්‍රද්ධාවෙන් පිරිහුණු අය ඇසුරු කරන්න එපා කියනවා. එතකොට අන්න ඒ වගේ දෙවෙනි කරුණත් මතක් කරලා දෙනවා. තුන්වෙනි කරුණ තමයි
ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් ඇසුරට ලැබුණොත් ඒ ශ්‍රද්ධාව ඇති කෙනාගේ ඇසුරෙන් මිදෙන්න එපා කියනවා. එහෙම මිදුනොත් ඒක Tamanට ලොකු බලවත් පාඩුවක්. ඒ නිසා ශ්‍රද්ධාවෙන් මිදෙන්න එපා කියනවා. මෙන්න මේ කාරණා තුන අර මහේශාක්‍ය පින් වැඩි දෙවිවරු ඇවිල්ලා අර පිනෙන් පිරිහිච්ච දෙවිවරුන්ට කියලා දෙනවා. එතකොට බලන්න පින්නතුනේ මේ ලෝකයේ මේ දේව ලෝකයේ පින අඩු වෙලා පින පිරිහිලා එතනින් චුතවන දෙවියොත් කැමැති නැවතත් පින් කරගන්න මනුෂ්‍ය ලෝකයට එන්න. එහෙනම් ලෝක අතර මනුෂ්‍ය ලෝකේ ඊටාම සුදුසු ප්‍රදේශයක්. පින් කරගන්න ඊටාම සුදුසු ප්‍රදේශයක්. ඒ නිසා මේ මනුෂ්‍ය ජීවිතය අපි තේරුම් ගන්න ඕන කොයිතරම් වටිනවද? මේ වටින මනුෂ්‍ය ජීවිතය අපතේ නොහැර ලැබූ හැම නිමේෂයකදීම අප්‍රමාදීව කටයුතු කරමින් පින් කරන්නට කුසල් වඩන්නට අපි වෙර දරන්න ඕන. අපට ලැබිච්ච මේ කාලය බුද්ධෝත්පත්ති කාලයක්, සද්ධර්මය ඇහෙන කාලයක්, මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච කාලයක්. ඒ ලැබුණු මනුෂ්‍ය ජීවිතය ෂණ සම්පත්තියෙන් පිරුණු කාලයක් බවට කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. අඩුපාඩුකම් විරහිතව. ඒ නිසා මේ ජීවිතයේ උපරිම ඵල නෙලා ගැනීමට අපි ක්‍රියා කළ යුතුයි පින්නතුනි. අන්න එසේ ක්‍රියා කරන්නේ නම් අපට සැනසෙන්න පුළුවන්. අපි පතිරූප දේශ වාසයක දැනට ඉන්නවා. සුදුසු ප්‍රදේශයක වාසය කරනවා. අපි එයින් උපරිම ප්‍රයෝජන ගන්නවයි කියලා. පින්නතුනි දෙවැනි සම්පත්තිය දෙවැනි මංගල කාරණය තමයි සත්පුරුෂයන්ගේ ඇසුර. සත්පුරුෂයන්ගේ ආශ්‍රයක් ලැබීම මහත්ඵලයි, මහා නිසංසයි. සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න ලැබෙන එක කොච්චර භාග්‍යයක්ද? අපි ඒ තේරුම් ගන්න ඕන. සත්පුරුෂයෙකුගේ ඇසුර ලබා ගන්න. කවුද මේ පින්නතුනි සත්පුරුෂය කියන්නේ? සත්පුරුෂය කියලා කියන්නේ අනුන්ගේ අගුණ කතා කරන්නේ නැති කෙනා. අනුන්ගේ ගුණ දොස් ඒව විවේචනය කර කර ඉන්න කෙනෙක් නෙවෙයි සත්පුරුෂයා. හැම වෙලාවෙම බලන්නේ තමන්ගේ අඩුපාඩුකම්. තමන් නිවැරදි කෙනෙක් වෙන්න. තමන් සංවර වෙන්න. තමන්ගේ ජීවිතය යහපත් කරගන්න. කෙනෙක් කවුරු හරි කෙනෙක්ගේ ගුණ කිව්වොත් ඒ ගුණ අහලා සත්පුරුෂයෙක් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ අහන ගුණ තව තව අගය කරනවා. බලන්න පින්නතුනි සැබෑ සත්පුරුෂයාගේ ලක්ෂණය. කවදාවත් සත්පුරුෂයා කෙනෙක්ගේ අගුණ කී යන්නේ නැහැ. අගුණ කතා කරන්න උත්සාහ කරන්නේ. කවුරු හරි අගුණ කියනවා නම් ඒවා අගය කරන්නේ නැහැ. හතරවෙනි එක තමයි ಗುಣ කියන අය ඉන්නවනම් අන්න ඒගොල්ලෝ පැසසීමට වර්ණනාවට ලක් කරනවා. මේ සියල්ල එක්කොට ගත් කල පේන්නේ සත්පුරුෂයා අනුන්ගේ අගුණ දකින්නේ නැහැ, ಗುಣමයි දකින්නේ. කෙනෙකු තුල ගොඩක් අගුණ තියෙන්න පුළුවන්. හැබැයි හොඳ ගුණ කීපයක් තියෙන්න පුළුවන්. අර අගුණ අමතක කරලා හොඳ ගුණ ටික තමයි මතු කරන්නේ සත්පුරුෂයා. ඒක අගය කරනකොට, ඒක වර්ණනා කරනකොට, ඒකට රුකුලක් දෙනකොට මොකද වෙන්නේ පින්නතුනි? තව තවත් අර අගුණ වැඩි එක්කෙනා අගුණ අඩු කරගෙන ඊටාම ගුණවත් කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. මේක තමයි ඊටාම වටින්නේ. බලන්න සත්පුරුෂයා කොයිතරම් ශ්‍රේෂ්ඨද? පින්නතුනි මේ සත්පුරුෂයා හැම වෙලාවෙම මේ කළ ගුණ සලකන කෙනෙක්. කවදාවත්
කළ ගුණ අමතක කළා මකලා දාලා ಗುಣමකුවෙක් වෙන්නේ නැහැ. දුකටපත් වෙලා ඉන්නවනම් ඒ දුකටපත් වුණු කෙනාට පිහිට වෙන්න හැම වෙලාවෙම පසුබට වෙන්නෙත් නැහැ. සත්පුරුෂයා කොච්චර වටිනවද? ඔහු ගුණවත්, ඔහු සිල්වත්, ඔහු පඬිතයි, ඔහු ශ්‍රේෂ්ඨයි. එවැනි කෙනෙක් ඇසුරු කරනකොට අපිත් තුලටත් ඒ ගුණ කාන්දු වෙනවා. ඒකයි සත්පුරුෂයා ආශ්‍රය කරන්න කියලා කියන්නේ. සත්පුරුෂයා ආශ්‍රය කරනකොට පින්වතුනි අපට සද්ධර්මය අහන්න ලැබෙනවා. සත්පුරුෂයෝගේ ඇසුරෙන් තොරව කවදාවත් අපට සැබෑ දහම අහන්න බෑ. ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම අග්‍රතම සත්පුරුෂ උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ සැබෑ සත්පුරුෂ හැඟීමෙන් ලෝකයට ක්‍රියාත්මක වුණා. ඒ නිසා සද්ධර්මය ආශ්‍රය ලැබෙනවා මේ කල්යාණ මිත්‍රයා මේ සත්පුරුෂයා ආශ්‍රය කරනකොට. සද්ධර්මය කියලා කියන්නේ සතර අපායට යන පාරවල් වහන අපව නිවැරදි මගට ගන්න දහමට තමයි සද්ධර්මය කියන්නේ. අපාගත වෙන්න අපට තියෙන ඉඩකඩ නැති කරලා අපිව දරා ගන්නවා. සද්ධර්මයෙන් දරා ගැනීමක් තියෙනවා පින්නතුනි. බලන්න සත්පුරුෂය ආශ්‍රය කරනකොට ලැබෙන දේ සැබෑ දහම අපට ලැබෙනව නිරතුරුවම. මේ සද්ධර්මය අහනකොට අපි තුල මොකද වෙන්නේ? අපි තුල ශ්‍රද්ධාව උපදිනවා. සද්ධර්මය අහනකොට ශ්‍රද්ධාව උපදිනවා. ශ්‍රද්ධාව උපදිනකොට පින්නතුනි අපට ලැබෙනවා යෝනිසෝ මනසිකාරය. බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා ඊටාම වටින දෙයක්. යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරය නිසා අපට ලැබෙනවා සති සම්පජඤ්ඤය. මොකද්ද සති සම්පජඤ්ඤය කියන්නේ? සිහිය හා නුවණ. සිහියත් නුවණත් අපට ලැබෙන්න පටන් ගන්නවා මේ යෝනිසෝ මනසිකාරයත් එක්ක. සති සම්පජඤ්ඤය නිසා සිහිය හා නුවණ නිසා අපට ලැබෙනවා ඉන්ද්‍රිය සංවරය. කොච්චර වටිනවද, කොච්චර ලස්සනයිද බලන්න. මේ ඉන්ද්‍රිය සංවරය නිසා අපට ලැබෙනවා ත්‍රිවිධ සුචරිත. සිත කය වචනයෙන් දුෂ්චරිත කරන්නේ නැතුව සිත කය වචනයෙන් සුචරිත කරන්න. හොඳ දේ කරන්න. යහපත් දේ කරන්න. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි වලින් අපිව ඈත් කළා. අපි තුල හොඳ දේවල්, දස කුසලයන්ට අදාළ දේවල් අපි තුල වර්ධනය වෙනවා පින්නතුනි. මේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක. ඇස, කන, නාසය, දිව, ශරීරය මේවා සංවර වෙනකොට ඒවයින් අවැඩ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සුචරිතයන් වර්ධනය වෙනවා. කාය සුචරිතය, වාග් සුචරිතය, මනෝ සුචරිතය වර්ධනය වෙනවා. ත්‍රිවිධ සුචරිත වර්ධනය වෙනකොට සතර සතිපට්ඨානෙ වැඩෙන්න පටන් ගන්නවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේ සතර සතිපට්ඨානෙ වැඩෙන්න පටන් ගන්නවා. සතර සතිපට්ඨානය නිසා මොකද වෙන්නේ? පින්නතුනි බොජ්ජංග වැඩෙන්න පටන් ගන්නවා. බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම වැඩෙනකොට මොකද වෙන්නේ? අපට විද්‍යාව පහළ වෙනවා. නුවණ පහළ වෙනවා. ප්‍රඥාව ඇති වෙනවා. යථාර්ථ අවබෝධය ලැබෙනවා. කෙලෙස් දුරු වෙනවා. එතන තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් සත්පුරුෂයෙකුගේ ඇසුරෙන් අපි කොතරම් තැනකට අරගෙන යනවාද? සත්පුරුෂ ආශ්‍රය කොච්චර වටිනවද බලන්න පින්නතුනි. ඒකයි මේ කියන්නේ. සත්පුරුෂයෙකුගේ ඇසුර අපි තුල
එවැනි පියවරෙන් පියවර නිර්වාණයටම පුජ්‍යලයා ගෙනියන වැඩපිළිවෙලක් තමයි මේ සත්පුරුෂ ආශ්‍රය තුල තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතයට අපි ලං කරගන්න ඕන අසත්පුරුෂයෝ නෙමෙයි, දුර්ජනයෝ නෙමෙයි, පාප මිත්‍රයෝ නෙමෙයි. එහෙමනොත් අපි විනාශ වෙනවා. දහමේ විස්තර කරන්නේ ඒකයි. න භජේ පාපකේ මිත්තේ න භජේ පුරිසාදමේ භජේත මිත්තේ කල්යාණේ භජේත පුරිසුත්තමේ. න භජේ පාපකේ මිත්තේ පාප මිත්‍රය ආශ්‍රය කරන්න එපා. න භජේ පුරිසාදමේ අදම පුරුෂය ආශ්‍රය කරන්න එපා. භජේත මිත්තේ කල්යාණේ කල්යාණ මිත්‍රයම ආශ්‍රය කරන්න. භජේත පුරිසුත්තමේ උත්තම පුරුෂයම ආශ්‍රය කරන්න. ඒ නිසා අපේ ඇසුරට ගන්න ඕන හොඳ අය, කල්යාණ මිත්‍රයෝ, යහපත් අය. මේ යහපත් අයගේ ඇසුර නිසා අපට ඊටම හොඳ කෙනෙක් බවට පරිවර්තනය වීමේ වාසනාව ලැබෙනවා. දුර්ජනයෝ අසත්පුරුෂයෝ ආශ්‍රය කරොත් අපි ළඟ තියෙන ගුණ ටිකක් නැති වෙනවා. ඒ නිසා හොඳින් තේරුම් ගන්න නරක වැරදි කරන ඇසුරු කරන්න එපා කියන්නේ ඒකයි. හොරෙක්, මංකොල්ලකාරයෙක්, බේබද්දෙක්, සල්ලාලෙක් ඇසුරට වැටුණොත් අපි තුලත් තියෙන ටික ගුණධර්ම ටික හරි අඩු වෙනවා. අපිට පුළුවන් නම් එයා තුල හොඳ යහගුණ ඇති කරන්න අපි උත්සාහ කරන්න ඕන. නමුත් අපි උත්සාහ නොකළොත් එවැනි තත්වයකට එයා උත්සාහ කළත් ඒ තත්ත්වයට ගන්න බැරි නම් නරකය ආශ්‍රය කර තවදුරටත් ඉන්න එපා. අපේ ගුණ නැති වෙනවා. මොකද අපි පුහුදුන් අය. සෝවාන් වෙලා නැහැ. එතකොට පුහුදුන් කෙනා වහවහ හිත වෙනස් වෙන්න පුළුවන්. කොයි වෙලාවෙ හැමතිස්සෙම බුද්ධියෙන් හිතන්නේ නැහනේ. බුද්ධිය යටපත් වෙලා ගිහිල්ලා හැඟීම ඉදිරියට එන්න පුළුවන්. හැඟීම ආවහම අර බුද්ධිමත් භාවය නැහැ. ඒ නිසා වෙන්නේ Taman විනාශයට පිරිහීමට පත් වෙන එකයි. ඔන්න චක්ක සූත්‍රයේ සඳහන් වන දෙවෙනි උත්තුංග ගුණාංගය තමයි එහෙනම් සත්පුරුෂ ඇසුර. පළවෙනි එක පතිරූපදේශ වාසය, දෙවෙනි එක සත්පුරුෂ ඇසුර. 3 මන ආත්ම දමනයකින් යුක්ත වීම. ආත්ම දමනයක්. ආත්ම කියන්නේ තමා. තමාගේ දමනයක්, හික්මීමක් ඇති වෙන්න ඕන. හික්මීම නැති වුණොත් ඒ පුද්ගලයාගේ පැවැත්ම යහපත් වෙන්නේ නැහැ. නොහික්මුණු දරදඬු ක්‍රියාකලාපයකට නම් අවතීර්ණ වෙලා තියෙන්නේ කවදාවත් ඔහුට ඉස්සරහට යන්න බෑ හොඳ මිනිස්සෙක් වශයෙන්. ඒ නිසා අත්‍යවශ්‍ය දේ තමයි මොකද්ද? ආත්ම දමනය. ඒකට ඉන්ද්‍රිය සංවරයක් ඕන. තමාගේ සිත පාලනය කරගන්න ඕන. පින්නතුනි මේ හිත හැම මොහොතකම මේ සිත වහවහ වෙනස් වෙන සුළු. එක වෙලාවක ලාභයේදී උද්දාමයටපත් වෙනවා, අලාභයේදී මුකුලිත වෙනවා. දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා කොයි මොහොතේ හෝ හිත තුල ක්ලේශයන් ඉදිරිපත් වෙලා නොමගට යන්න පුළුවන්. මෙන්න මේ නොමග යන සුළු ස්වභාවය වළක්වා ගන්න ඕන. නොමග යන සුළු ස්වභාවය වළක්වා ගන්න බැරි වුණොත් අපට මේ ජීවිතේ හොඳ තැනකට ගන්න බෑ. ඒ කියන්නේ ආත්ම සංයමයක්, ආත්ම දමනයක් නැති වුණොත් මේ ලෝකය පාලනය වෙන්නේ හිතෙන්. ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය නම් වූ ලෝකය. චිත්තේන නියති ලෝකෝ. මේ ලෝකේ පාලනය වෙන්නේ හිතෙන්. එතකොට හිත අයාලේ ගියොත් මේ පංච උපාදානස්කන්ධය නම් වූ ලෝකයත් අයාලේ යනවා. ඇසට පේන රූප පසුපස හඹා යන්න.
තණ්හාවට වසඟ වෙන්න පුද්ගලයා පෙළඹෙන්න පුළුවන්. ශබ්ද පසුපස හඹා යන්න පුළුවන්. රස පසුපස හඹා යන්න පුළුවන්. පහස පසුපස හඹා යන්න පුළුවන්. එතකොට හිතේ සංයමයක්, හිතේ සංවරයක්, හිතේ හික්මීමක්, දමනයක්, පාලනයක් නැති වුණොත් පුද්ගලයා විනාශ වෙනවා. පුද්ගලයාගේ ආර්ථික ශක්තිය බිඳ වැටෙනවා. ඔහු විවිධ ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච ආදී කායික, වාචසික, මානසික වැරදි වලට නැඹුරු වෙනවා. ත්‍රිවිධ දොරටු දුෂ්චරිත හඹා ගිහිල්ලා තමනුත් විනාශ වෙලා සමාජයත් විනාශ කරනවා. එහෙනම් පින්නතුනි අපි තුල මේ ආත්ම දමනය කියන එක, ආත්ම සංයමය කියන එක කොයිතරම් දුරට තියෙන්න ඕනද? ආත්ම සංයමය මත තමයි පුද්ගලයාගේ හික්මීම ඇති වෙන්නේ. යහපත් මිනිසෙක් වෙන්නේ. ඒ කියන්නේ ඔබට තේරෙන වචනකින් කියනව නම් මේ හිත ඇතුලේ ඉන්නවා විවිධ જાතියේ විසකුරු සත්තු. නැත්නම් විවිධ જાතියේ පුද්ගලයෝ. මේ පුද්ගලයෝ අතරේ ඉන්නවා මංකොල්ලකාරයෝ ඉන්නවා. හොරු ඉන්නවා. බේබත්තු ඉන්නවා. සල්ලාලියෝ ඉන්නවා. වංචනිකයෝ ඉන්නවා. ගුණමකෝ ඉන්නවා. කුහකයෝ ඉන්නවා. ඊර්ෂ්‍යාකාරයෝ ඉන්නවා. කොහෙද ඉන්නේ? හැම පුද්ගලයෙකුගේම සිත ඇතුලේ. හැම වෙලාවෙම ඉබිකම් පාමින් ඉන්නේ මොකටද? අන්නර සල්ලාලේ එළියට එන්න. අන්නර හොරා එළියට එන්න. අර මංකොල්ලකාරය එළියට එන්න. අර බේබත්ත එළියට එන්න. හැම වෙලාවෙම ඉබිකම් පාමින් ඉන්නේ. දැන් ආත්ම දමනයෙන් අපි මොකද්ද කරන්න ඕන? අන්න අර නොහික්මුණු හොරු මංකොල්ලකාරයෝ බේබද්දු සල්ලාලයෝ හික්මවල යටපත් කරලා ඔය හිත ඇතුලේ ඉන්න ශාන්තුවරේ තාපසතුමෙක් අන්න අර තාපසතුමාව අන්තර ශාන්තුවරයාව එළියට ගන්න අපි උත්සාහ කරන්න ඕන. එතන තමයි ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. එතන තමයි ආත්ම දමනය තියෙන්නේ. හික්මීම තියෙන්නේ, පාලනය තියෙන්නේ. අන්න එතෙන්ට આવොත් තමයි අපිට ඒ සම්පත්තියක් වෙන්නේ, විපුලත්වයටපත් වෙන්නේ, මංගල කාරණයක් ගොඩනගා ගත්තා වෙන්නේ. බලන්න නිවනට පාර කියන හැටි බුදුහාමුදුරුවෝ. ඊළඟට හතරවෙනි කාරණය තමයි පින්නතුනි පෙර කරන ලද පින් ඇති බව. පෙර කරන ලද පින් ඇති බව. මේකට කියනවා පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරන ලද පින් අපි තුල තියෙන්න ඕන. මේ මනුෂ්‍ය ජීවිතයේ ලැබලා තියෙන්නේ පෙර පින් කළ නිසා. ෂණ සම්පත්තියක් ලැබිලා තියෙන්නේ පෙර පින් කළ තියෙන නිසා. භවභෝග ධන දාන්‍ය ලැබිලා තියෙන්නේ පෙර පින් කළ තියෙන නිසා. රූප සම්පත්තියක් ලැබිලා තියෙන්නේ පෙර පින් කරපු නිසා. ඒ නිසා චුල්ලකම්ම විභංග සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය බලනකොට පැහැදිලි වෙනවා මේ කරුණ. ඒ නිසා පුද්ගල විෂමතාවලට හේතුව ඔහු කළ කුසල කුසල කර්ම. එහෙනම් හැම මිනිස්සෙම උත්සාහ කරද්දී ධනෙන් පොහොසත් වෙන්න කාටවත් හරියන්නේ නැහනේ. ඒ හරියන්නේ නැත්තේ ඇයි? එයත් ඒ උපාධියම කළා. ඒ අත්දැකීම්ම ලැබලා, ඒ ගුරුවරුම ඇසුරු කරලා, ඒ විදියටම වැඩ කළා. ඒ ව්‍යාපාරයම පටන් ගත්තාම හරියන්නේ. එකටම ඉගෙන ගත්ත එක යාළුවෙක් කරන දේ හරි ගියානිත් එක්කෙනා කරන දේ හරියන්නේ නැහැ. පින්නතුනි මේ පෙර කර්මය අපිට බලපානවා. ඒ නිසා පෙර පින් ඇති බව අත්‍යවශ්‍ය කාරණයක්. පෙර පින් ඇති බව ඊටම වැදගත්. පෙර පින් තිබුණොත් තමයි අපේ ජීවිතයේ සුඛිත මුදිත තත්ත්වයටපත් වෙන්නේ. පෙර පින් නැති වුණොත් ඒ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. කොච්චර වටිනවද පුබ්බේච කත පුඤ්ඤතා කියන එක. පෙර පින් කියන එක. ඒ නිසා අපි පෙර පිනෙන් පොහොසත් කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඉතින් ඒකට දැන් මේ
ඔබ දන්නෝ දෙවියන්ගේ පින් ඉවර වෙනවයි කියලා මා මුලින් කිව්වා. එතකොට දෙවියන්ට පේනවා. දැන් අපේ පින් ඉවර වෙන්නේ නැද්ද? අපි කළ පිනුත් ඉවර වෙනවා. ඒ පිනටනේ සැප ලැබිලා තියෙන්නේ. එතකොට දැනට කරන පින් ටික ඉවර වෙන්න ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් තමන්ගේ සැප අවසන් වෙනවා. ඒ නිසා තව මොකද්ද කරන්න ඕන? තව පින් කරන්න ඕන. පින් පැත්ත අඩහල වෙන්න නොදී අපි කරගත්තොත් තමයි අපට සාර්ථකව ඉදිරියට මුණ දෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් බෑ පින්නතුනේ. ඒ නිසා ජීවිතයේ මෙලොවින් සාර්ථක කරගන්න, පරලොව යහපත් ප්‍රතිසන්දියක් ලබන්න පිනෙන් පොහොසත් කෙනෙකු බවට අපිපත් වෙන්න ඕන. පින ටික පිරිහෙන්න දීලා, ගෙවෙන්න දීලා, ඡය වෙන්න දීලා අපි අලුතෙන් පින් කරන්නේ නැත්තම් පිනට ලැබෙන ප්‍රතිවිපාක කොහොමද ගන්නෙ? පින් නැතුව. ඒ නිසා පින් කියන එක අපට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා ඔබ තේරුම් ගන්න පින අපට නිතරම අවශ්‍යයි. මේ සැප පවතින්නේ පිනත් එක්ක. අපේ පින් කිරීම ගැන හිතන්නේ නැතුව මට කොහොමත් එකයි, මට මගේ වාසනාව තියෙනවා කියලා හිතාගෙන ඉන්න එපා හැමදාම. හැම වෙලාවෙම හොඳ කාලේ එන්නේ නැහැ. වහ ඒ වෙනස් වෙන සුළුයි. ඒ නිසා මහා ධනස්කන්ධයක් හිබි කෙනෙක් පින්නතුනි හෙට දිනේ මිය ගිහිල්ලා තිරිසන්ගත ලෝකික උපත ලබන්න පුළුවන්. අපි හිතන්නේ නෑනේ. මහා ධනස්කන්ධයක් තියෙන කෙනෙක් මේ භවයෙන් චුත වෙලා ගිහිල්ලා තව මොහොතකින් പ്രേත ලෝකේ പ്രേතෙක් වෙන්න පුළුවන්. නිරිසතෙක් වෙන්න පුළුවන්. අපි හිතන්නේ මට සල්ලි තිබුණොත් ඒ ඇති. අන්න ඒ පසුපස හඹා යාමේ ප්‍රතිඵලය නිසා පින්වතුනි අපි ලොකු අභාග්‍යයකටපත් වෙනවා. මෙන්න මේක තේරුම් ගන්න නැති එක තමයි ගැටලුව. හිතන්නේ මේ තියෙන ස්වභාවය මට හැමදාම පවතී. මේ තියෙන ස්වභාවය හැමදාම පවතින්නේ නැහැ පින්වතුනි. මේක වහවහ වෙනස් වෙනවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං. මේ අටලෝ දහම අපි කාටත් තියෙන එක. ඒ නිසා එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් නෙවෙයි. මේ අටලෝ දහමින් අපි ඒ අටලෝ දහම හමුවේ එහි ක්‍රියාකාරීත්වය හමුවේ අපි අපේ ජීවිතයේ එතෙන්ටපත් වෙන්න ඉඩ දීලා කනස්සල්ලෙන් කාලය ගත කරනවාද? එහෙම නැත්නම් හිත හදාගෙන පුණ්‍ය කර්ම කරගෙන අපි එතෙන්ට ගමන් කරනවාද? පෙර පින නිසා මේ භවයේ පින සම්පත් ලැබුණා. එහෙනම් මේ භවය තුල පින් කරගත්තොත් ඊළඟ භවය හරියයි. ඒ නිසා මෙන්න මේ උදාර ගුණ හතරෙන් අපේ ජීවිතේ පොහොසත් කරගන්නට, ශක්තිමත් කරගන්නට අපි වෙරදරමු, උත්සාහ කරමු. ඒන් විපුලත්වයටපත් වෙමු. මේ සම්පත් අත නොහැර අපි ක්‍රියාත්මක කරමු පින්වතුනි. ඒක තමයි නිවන් මඟ. පින්වතුනි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ පන්නිපිටිය පොල්වත්ත බෝමලුවවත්ත අංක 17න් 3 ලිපිනේ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු ලතා රාජපක්ෂ මහත්මියයි. එතුමියගේ අරමුණ තමයි කොරෝනා රෝගයෙන් පීඩාවට පත්ව හුස්ම ගැනීමට අපහසු සියලු දෙනා වෙත ඉක්මන් නිරෝගී සුවය උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීට මාසයකට පෙර සැප්තැම්බර් 20 වන දින පරලෝසපත් එස්.ඒ. ජේන්නෝනා උපාසිකා මාතාවට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිද්ධ කිරීම එතුමියගේ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් අපි ජේන්නෝනා උපාසිකා මාතාවට භවගාමී ජීවිතයේ සැපවත් වේවා, උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. සෙසු අරමුණු අතරේ තියෙනවා මීට වසර 14කට පෙර පරලෝසපත් එච්.එන්.ආර්. ඥානපාල දයාබර පියාණන්ට පින් අනුමෝදන් කිරීම, පරලෝසපත් ධර්මසේන බණ්ඩාර සහ
ආර්යදාස යන සහෝදරයන් දෙදෙනා ඇතුළු නමින් පරලෝසපත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින ගුණවති ඥානවති අක්කාටත් විල්බර්ට් මස්සිනාටත් ඥාන මල්ලීට ජයන්ත මල්ලීට ස්වර්ණලතා නංගී ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම දයා නෑනාටත් සහ සුගත් මස්සිනාටත් ඉෂාරා මිනිබිරියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සියලු දෙනාට නිදුක් නිරෝගී භව ලැබේවා දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම වගේම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු නාලිකාවේ සමස්ත කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත පරලොව සුගතිය වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පන්නිපිටිය පොල්වත්ත බෝමලුවවත්ත නොම්බර 17න් 3 ලිපිනේ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු ලතා රාජපක්ෂ මහත්මියගේ පින්බර දායකත්වයෙන් යුතුව සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට මාසයකට පෙර සැප්තැම්බර් 20 වන දින පරලෝසපත් S.A. ජේනෝනා දෑබර මෑණියන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් පන්නිපිටිය පොල්වත්ත බෝමලුවවත්ත නොම්බර 17න් 3 ලිපිනේ පදිංචි ඊශ්‍රායලි සේවයේ නියුතු ලතා රාජපක්ෂ මහත්මියට ප්‍රාර්ථනීය බෝධියකින් වහවහාම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0.71 8 57 57 13 0.71 8 57 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා